ගේ වාර්ෂික මංගල්‍යයේ ඥානකාන්තියේ 7 වන දවස. අද අපි මෙනෙහි කරනවා සදාකාලික ජීවනය අත්කර දෙන ස්වර්ගීය වස්තුවට ඇලුම් කරමු. සදා අපි ඇලුම් කරන දේවල් මොනවද? අපි ඇලුම් කරන දේවල් වලින් අපිට ලැබෙන්නේ මොනවද? අප ඇලුම් කර යුත්තේ කුමකටද? අප ඇලුම් කරන කැඳවන්නේ කුමකටද යන්න අද දවසේ අපිට මෙනෙහි කරන්නට පුළුවන්. ඒ මේ හැම දෙයක් එක්කම ඔබ නිවසේ ඔබ යාලින්දී ඔබ මේ ශබ්ද විකාශන අන්තර වලට එහුම්කන් දෙමින් ඒ දේශනාවලට සවන් දෙමින් ඔබට ඔබේ ජීවිතය ඇතුළාන්තයට ගමන් කරන්නට මේ හොඳ අවස්ථාවක් කරගන්න. ජීවිතේ හරි තැනට නිවැරදි තැනට ගැනීම තුළ ලොකු ප්‍රීතියක් සතුටක් ජීවිතය අත්දකින්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ සඳහා තමයි මේ ප්‍රයත්නය. ඉතින් මේක ලොකු වරප්‍රසාදයක්. අවුරුද්දකට සැරයක් අපි ඥානකාන්තියකට සම්බන්ධ වෙන්නේ. අපේ ජීවිතයේ දෙස ගැඹුරින් හැරී බලලා සෝදිසි කර බලලා අපි හදාගත යුතුන් හදාගන්නට ඉවත දැමිය යුතු දේවල් ඉවත දමන්නට අලුතින් වැළඳගත යුතු දේවල් වැළඳ ගන්නට තමයි මේ කාල පරිච්ඡේදය. නිසා අලුත් මැවිල්ලක් අලුත් පුද්ගලයෙක් වෙන්නට මේ හොඳ අවස්ථාවක්. ඉතින් ලොකු මේ දේශනාවලට සවන් දෙන ගමන් ලොකු අදිෂ්ඨානයන් ඇති කර ගැනීම ඊටවත් වැදගත් වෙනවා. ඉතින් ඒ තුන තමයි අපේ ජීවිතේ හැඩ ගැහෙන්නේ. ඉතින් මේක ඒක නිසා තමයි අපි කියන්නේ මේක වරප්‍රසාදීය කාලයක්. වරප්‍රසාදීය කාලය. ඒ නිසා ඒ දේ වරමින් පෞද්ගලික ඔබේ ජීවිතයත් ඔබේ පවුලේ පෞල් ජීවිතය ඔබේ නිවස ඒ වරප්‍රසාදයෙන් පුරව ගන්නට මේ අවස්ථාවක් කරගන්නට කියලා ඔබට නැවතත් ආරාධනා කරනවා. අද හෙට තමයි අපේ ඒ අවසාන දවස නුවණයෙන්හි. ඉතින් අද දවසේ නුවණ සංවිධානය කරන්නේ 7 වෙනි නුවණට ඇති සදහැවතුන් ඒ නුවණේ නුවණ නායකින් කුඩා කිතුන එක නායකම ඇතුළු සියලු දෙනාටම ඒ වගේම ඒ සහයෝගය දුන්නු. ඔබ දන්නවා මේ දින හැමද පටන් ගත දා ඉඳන්ම ආහාර පාන හැමදේම ඒ වගේම ඔබට පුළුවන් මූල්‍යමය දායකත්වයන් පරිත්‍යාගයන් ඒ හැම දෙයකින්ම විවිධාකාරයෙන් හැම කෙනාම උදව් උපකාර කරනවා. ඉතින් ඔබ හැම දිනාටම මම කෘතඥ වෙනවා, ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ඔබ හැම වෙලෙම දෙවියන් වහන්සේ අදිනවා. ඒ වගේ දෙවියන් වහන්සේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි Facebook සහ YouTube හරහා YouTube වල තාම අපිට සජීවීව දෙන්න බෑ. නමුත් කීප පහුවෙන්ද උදෑසන වගේ වෙනකොට තමයි ඔබට YouTube එකෙන් බලන්න පුළුවන් වෙන්නේ. අපි උත්සාහ කරා සජීවී ගන්න. නමුත් තාම අපිට මේ පහසුකම් හරියට සල්සා ගන්න නොහැකි වුණා. වෙන විවිධ දුෂ්කරතා තිබෙනවා. නමුත් ඉදිරියේදී අපි බලමු අපේ දේවස්ථානයේ හා සම්බන්ධව වැඩ කටයුතු YouTube ඔස්සේ සජීවීව දෙන්නට උත්සාහ කරමු. ඒ වගේම නමුත් Facebook හරහා අපිට සජීවීව බලන්න දීපෝචාට සම්බන්ධ වෙන්න හැකියාවක් තිබෙනවා. ඉතින් ගොඩක් අය සමහර අය විදේශගත ඉන්න අය ඒ අය හොඳ ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම සමහර අය ලවුඩ් ස්පීකර් එක වුණා ගෙදර කාලින්දී තමන්ගේ ෆෝන් එක හරි තියාලා දීපෝචාට සම්බන්ධ වෙනවා කියලා මාව දැනුවත් කරා. ඉතින් ඒ අපේ උත්සාහයන් වල ප්‍රතිඵල තිබෙනවා. ඉතින් ඒ දරුවන්ව මම ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම ජපමාලය සහ ගීතිය කණ්ඩායමේ දරුවන් කීප දෙනා ඉන්නේ. වෙනද වගේ අපිට ගොඩක් කණ්ඩායම හදාගෙන ගායනා කරන්න බෑ. නමුත් ඉන්න ටික දෙනා ඒ කීප දෙනා ඊටමත් හරි භක්තියෙන් ජපමාලය ඒ හැමදේම යාඥා වලට ඊටමත් හොඳට සංවිධානය වෙලා ඒවා කරන නිසා මම ඒ අය ගැන සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා. අපි දැන් ශුද්ධෝමාතයුතු මුදුන්ට අපගේ ග්‍රාමයේ හැම පවුලක්ම ඒ වගේම ආගම් ભેදකින් තොරව සියලුම
ආගම වලට අයිති හැම කෙනෙක්වම අපේ ග්‍රාමයේ ඉන්න රැකී ආරක්ෂා කරන අය තාත්තලා අම්මලා දුවල පුතාලා හැම කෙනෙක්වම බාර කරමු කැප කරමු මතේ මුදුන්ගේ මැදිහත්කමට බාර කරලා මේ පවතින වසංගත තත්ත්වෙනුත් අප රට අප දේශයත් ඒ වගේම අපේ ග්‍රාමයත් හැම පවුලක්මත් මේ තත්ත්වය මොදවලා අපට අපගේ සුපුරුදු ජීවිත පැවැත්මට අවතීර්ණ වෙන්නට අපට වරප්‍රසාද දෙන්න කියලා යාඥා කරමු. ඒ වගේම අප හැම කෙනෙක්වම දෙවියන් වහන්සේ වෙත ලං කරන්නට දෙවියන් වහන්සේ ඉස්සරහ පිට මැදිහත් වෙන්න කියලා මතය මුදුන්ට අපි කනලව් කරමු. ක්‍රිස්තුතුමන්ගේ වාද්දාතුට අප හේතුවන්තයන් වන පිණිස සිද්ධ සුවිශේෂක මතය අපෝතුලතුමිනි අපනිසා යාඥා කරමෙන යාඥා කරම් සර්වේශ්වරෝ දේපියාණිය වහන්සේගේ නිමක් නැති දේව දයාවෙන් ලෝ මනුෂ්‍යයන්ගේ ආත්ම ගලවා ගන්නා පිණිස ඔබ වහන්සේගේ දේ පුත්‍රයා වන ජේසුමන් විවා සත්‍යයෙන් පිහිටව නමුත් තවත් ඔබගේ දේ පුත්‍රයාගේ වේද පනස්වර ලෝකේ පළ කරනු පිණිස තෝරාගත් අපෝස්වරුන් ස්පීතු සාන්තු ප්‍රසාදුලින් පූර්ණ කරන්නටත් කරුණා අභිප්‍රාය වුණා වේද මේ පමණ දයාබර කම් දැක ඔබ වහන්සේ නිරන්තරයෙන්ම අපි ස්තුති කරන්නට දීව්‍ය ගැලවුම් කාර්යස්තුමන්ට අපේ ජීවිතාන්ත දක්වා මුළු හෘද භක්ති ප්‍රේමයන්ව පවතින්නට අපේ රක්ෂක පියාණන් වන සුදු මතෙවුස් අපොස්තුමන්ගේ ධර්ම ගුණවල් බලා අපට කරුණා කරනවා සුදේ මේකීදී අපගේ ස්වාමින් වූ ජේසු ක්‍රිස්තු දේ සාම ලැබේවා ආමේන්. භාග්‍යවන්ත සුද්ධ වූ සුවිශේෂක මතේ වූ අපෝස්තලතුමනි යේසුස් ස්වාමි දරුවන් ඉදිරියේ පාපී වූ අප නිසා යාඥා කළ මැනව Jesus ස්වාමි දරුවන් ඉදිරියේ පාපී වූ අප නිසා යාඥා කළ මැනව කිතුණු ගී අංක 264 කිතුණු ගී අංක 264 Thank you.
හත්වන නුවණ දිව්‍ය පූජාව සඳහා හැඳින්වීම. අප සංඝයේ වාර්ෂික මංගල්‍යය සඳහා සූදානම් වීමේ කාලයේ හත්වන නුවණ දිනය වන අද දිනයේ තේමාව වන්නේ සදාකාල ජීවනය අත්කර දෙන ස්වර්ගීය වස්තුවට ඇලුම් කරමු යන්නයි. කිතුණුවන් වන අප සැමගේ අවසාන බලාපොරොත්තුව වන ස්වර්ගීය ජීවිතය උරුම කර ගන්නට ලෞකික දේ අතහැර ආත්මීකව දේ වෙනුවෙන් වීර්ය වඩන්නට අදිටන් කර ගනිමින් මෙම දිව්‍ය පූජා යාගයට බැති සිතින් සහභාගී වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයාණන්ගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයක් දෙවි පියාණන්ගේ ප්‍රේමයක් සුදාත්මයාණන්ගේ සහජීවනයක් ඔබ සියල්ලන් සමග පවතිවා. සමගද පවතිවා. ප්‍රේමවන්ත සොයිද සොයිනි දයාබර දුවේ පුතේ අපි දිනෙන් දින ඔයගොල්ලන්ගේ මංගල්‍ය සුදු මතෙවුස් මුතුතුමන්ගේ මංගල්‍ය සමරන්නට මැතිව් මුනිතුමන්ගේ මංගල්‍ය සමරන්නට අපි සූදානම් වෙනවා දිනෙන් දින ලං වෙනවා. ඉතින් අපි මොහොතක් අපගේ හදවත් පරීක්ෂා කරලා බලමු මේ ගත වුණු දින කීපය පුරාවට අද 7 වෙනි දවසේ අපි කොයිතරම් අපේ ජීවිත වෙනසක් ඇති කරගත්තද? එමනම් අපේ ජීවිතේ අපිට හමු වෙන්නට ඇති අපේ අඩුපාඩු දුර්වලකම් ඒවා අපේ ජීවිතෙන් අයින් කරගන්නට අපි උත්සාහ කළාද? අපි වෙනදනම් මංගල්‍යේ සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්ද කිව්වම පශ්චාත්තාපික දිනේ පාපුච්චාරණය කරගන්න දිනය. ඉතින් මේ කොරෝනා තත්වයක් එක්ක ඒකට අවස්ථාව නැහැ අපිට. ඒක නිසා ප්‍රේමවන්තිනි ආදර දුවේ පුතේ අඩුම තරමින් ආත්මීකව හරි අපි පාපොච්චාරණය කරගන්නාතුරු අපි පාපය අපේ ජීවිතයෙන් ඈත් කරලා ඒ පාප වලට සමාව ඉල්ලලා ඒ පව් ඊට පස්සේ කරන්නේ නැහැයි කියලා දෙවිපියන් ඉදිරියේ අපි ප්‍රතිඥාවක් දෙමු. ඒ තුලයි අපිට පුළුවන් වෙන්නේ සැබෑ මංගල්‍යයක් සමරන්නට. ඒක නිසා අද දවසේ අපි විශේෂාකාරයෙන් අපගේ හදවත් වලට එබිලා බලමු. ඒ පාපය මගේ ජීවිතයේ කොයිතරම් පාපයෙන් පිරීලාද? ඒක නිසා මේ සියලු පව් වලට සමාව දෙන්නට කියලා ඉල්ලමින් අපි සුළු මොහොතක් නිහඬව දෙවියන් වහන්සේට යාඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියන්ට මා පවකලවා කියමි. සිතින් වචනේ ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පවකලමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහින් භාග්‍යවත් නිත්‍ය කන මරිතුමියද සියලු සුදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මාගේ සහ අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන්න් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කර අප ගෙන යනසේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දයාබර දෙවි පියාණනි, අපගේ සදාතන වාසස්ථානය මෙලොව නොවන බවත් ඔබ වහන්සේගේ රාජ්‍ය වන බවත් පසක් කරගන්නට අපට ශුද්ධාත්ම වරම් දුන මැනව. එනිසාම මේ ලෝකයේ තුල වස්තුව රැස් නොකර ඔබ වහන්සේගේ රාජ්‍යයට ප්‍රවිෂ්ඨ වන්නට, ඒ තුල සදාතන ජීවනය අත්කර ගන්නට, වස්තුව රැස් කරන්නට අපව දිරිගැන්වුව මැනව, අපට මඟ පෙන්වුව මැනව. මෙකිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.
පළමුවන දේව ප්‍රකාශනය තිමෝති පොතෙන් උපුටාගත් කොටසකි. අප මෙලොවට පැමිණියේ හිස් සතිනි. හිස් සතින්ය හැර යන්නටද ඕනෑය. කන්නට අඳින්නට ඇතනම් අපට සෑහෙයි. ධනවත් වීමට ආශාවන්නෝ පරීක්ෂාවලටත් උගුල්වලටත් අසුවන්නෝය. නාස්තියටත් විනාශයටත් පමුණුවන නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔහු වසඟ වන්නෝය. මුදල් තණ්හාව සමනපුරට මුලය. සමහරු මුදලට ආලේ වී ඇදහිල්ලෙන් වැටි තමන්ටම බොහෝ දරුණු ලෙස තුවාල කරගත්හ. ඒත් දෙවියන් වහන්සේට කැපවූවෙකු වන ඔබ මේ දේවල් වලින් වැළකී සිටිය යුතුය. ධර්මිෂ්ඨකමටද භක්තිවන්තකමටද ඇදහිල්ලටද ප්‍රේමයටද ඉවසිලිවන්තකමටද ශාන්තදාන්තකමටද අවධානය යොමු කරන්න. ඇදහිල්ල නැමැති මහා ධාවනය වීරියෙන් දුවන්න. සදාතන ජීවනය අත්කරගන්න. ඔබට කැඳවනු ලැබුවේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියේ ඔබේ ඇදහිීම නිර්භීත ලෙස සහතික කොට ප්‍රකාශ කළ විටය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදානෝ සියසනක කෙරෙහි ප්‍රසන්න වනසේක. සමිදානෝ සියසනක කෙරෙහි प्रसन्न वनसेक. समिदुन पससन्न समिदुන්ට නව ගීතිකාවක්ද සදහවතුන්ගේ සභාවේදී එතුමන්ගේ පසසුන්ද ගායනා කරන්න. තමන්ම වූ තනන් වහන්සේ කෙරෙහි ඊශ්‍රායල් ප්‍රීති පෙත්වා. තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත්වා. සමිදානෝ සියසනක කෙරෙහි प्रसन्न वनसेक. ඉතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත්වා. රපන් ගසා වීණා බයා ඉතුමන්ට පසස් ගී ගයත්වා. සමිදානෝ සියසනක කෙරෙහි ප්‍රසන්න වනසේක. දීනයන් ජයසිරියෙන් සරසනසේක. සමිදානෝ සියසනක කෙරෙහි प्रसन्न वनसेक. सदहवत महिमेन युक्तव प्रीति पित्वा. मुलुरे तुमन नविदिमिन प्रीतिයෙන් गायना කරත්වා. දෙමුවහත් කඩුවක් අතට කනිත්වා.
සියමුවෙන් සමිඳුන්ට පැසසුම් කරත්වා ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස මේ කෞරවය තුමන්ගේ සියලු සදහැවතුන්ට ඇත්තේ සමිඳුන්ට प्रशंसा वेवा समिदानो सिंहसनक केरे प्रसन्न बलसेक सुपोचायनद प्रशंसा वेवा हालेलुया 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 සමිඳුනි අපි මිහි පිට මද කලකට ජීවත් වන්නන් වෙමු. ඔබගේ ආඥාවන් අපෙන් නොසඟවූ මැනව. හalleluya. प्रशंसा वेवा हालेलुया Hallelujah, 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 Hallelujah. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතෙව් තුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමී වහන්සේට මහිමය වේවා. මෙලොව ඔබට වස්තු රැස් කර නොගන්න මලකඩද කාවෝද ඒවා කාදමති සොරෝද උමං කැන ඒවා සොරා ගනිති. ඒ ස්වර්ගයේ ඔබට වස්තු රැස් කර ගන්න. එහිදී මලකඩවත් කාවෝවත් ඒවා නාස්ති නොකරති. සොරුද උමං කැන ඒවා සොරා නොගනිති. ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් එතනය. එහෙයින් මම ඔබට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතයේද ඇඳුමට වඩා ශරීරයේද අගනේ නොවේද. අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේවත් කපන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත. ඒත් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුනට වඩා බොහෝසේ වටිනවා නොවේද. විජාතීන් සෑම විටම සොයන්නේ මේවාය. මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. ඒත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට මේ සියල්ල ඔබට දෙනු ලැබේ. එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න. ස්වාමින් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සොරිනි දයාබර දුවේ පුතේ අපි ස්වර්ගීය වස්තුව එක් රැස් කරන්නට ඕනයි කියන මේ තේමාව අද මෙනෙහි කරන්නේ. ප්‍රේමවන්තයනි දැන් අපි දන්නවා අපි වස්තුව රැස් කරනවා මේ ලෝකේ. දැන් හිතන්න මෙතන ඉන්න ඔයගොල්ලන්ටනේ ගෙවල් වල ඉන්න ඔබට බැංක් accountස් තියෙනවනේ නේ.
bank accounts, fixed deposit තියෙනවා, current account තියෙනවානේ, එහෙම saving accounts තියෙනවානේ. දැන් අපි හැම වෙලාවෙම ආසයි නේ මේ account එකේ වැඩිපුර සල්ලි තියෙනවා නම් නේ කොහොම හරි account එකේ වැඩිපුර සල්ලි දාගන්න තමයි අපේ අරමුණ, අභිප්‍රාය, කැමැත්තනේ. එහෙමනේ අපිනේ. දැන් ප්‍රේමවන්තයනි ආදර දුවපුතා account මතක් කරාදී දැන් ඔයගොල්ලන්ට මතක් වෙන්නේ නැති නේ මෙතන ඉන්න බොහෝ අයට accounts ඇති. එතකොට තවත් සමහර අය හිතනවා ඇති අනේ මට account එකක් නැහැනේ. එහෙමත් නිකන් කල්පනා වෙනවා අපිට නේ. අපිට කොහෙද accounts? නමුත් ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ මතක තියාගන්න. අපි හැම දිනාටම account එකක් තියෙනවා. account එකක් තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට කොහෙද තියෙන්නේ? දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තියෙනවා account එක. ඒක ඔබ කැමති හෝ අකමැති හෝ දන්නවා හෝ නොදන්නවා හෝ දෙවියන් වහන්සේ අපි මේ ලෝකයට එද්දී ප්‍රේමවන්තයනි ආදර දුවේ අපිට account එකක් ඕපන් කරනවා. ඒක නිසා දුක් වෙන්න එපා මේ ලෝකේ account එකක් නැහැයි කියලා නේ. ස්වර්ගයේ තියෙනවා. ඒක මේ ලෝකේ වගේ දේව දූතයෝ හරි කවුරු හරි නේ accounts ඒවා හරියට කරනවා නේ. අයිතකොට මොනවද ඒ account එකේ අඩු වැඩි වෙන්නේ? අපේ මොහොතින් ආදර දුවේ පුතේ අපි කරන හොඳ නරක අනුව යහපත අයහපත අනුව අනිත් අයට උදව් කරන අනිත් අයට හිංසා පීඩා කරන අනුව ඒ account එක ක්‍රෙඩිට් ඩෙබිට් වෙනවා අඩු වැඩි වෙනවා. ඒක අපි හොඳට මතක තියාගන්නට ඕන. ඒක තමයි අපිට අමතක වුණු දේනේ. ඒක නිසා ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ රාත්‍රියේ නිින්දට යද්දී හැමදාම මතක් කරන්න නේ පරීක්ෂා කරලා බලන්න මගේ account එක අද අඩු වෙන්නේ නැද්ද වැඩි වෙන්නේ නැද්ද? මම නේ දුප්පත් අයට සැලකුවා නම් මං අනිත් අයට සමාව දුන්න නම් මං අනිත් අයගේ ජීවිතය අගය කළා නම් රාත්‍රියේ නිින්දට යද්දී සන්තෝෂ වෙන්න මගේ account එක රුපියල් 10කින් 20කින් එහෙම නැත්නම් ඩොලර් ගානකින් වැඩි වෙලා ඇති අද නේ සන්තෝෂ වෙන්න. එහෙම නැත් ඒ වගේම තමයි අනිත් පැත්තෙන් නේ ඔයගොල්ලෝ කල්පනා කරද්දී අද දවසේ මං කරපු යහපත් එක වැඩක්වත් නැහැ. අනිත් අයව කෙටෙව්වා අනිත් අයගේ නම කෙලසන්න උත්සාහ කෙරුවා නේ කාටවත් උදව් කෙරුවේ නැහැ. ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් පිපිරුණා. මගේ account එක බොහොම අඩු වෙලා ඇති බැහැලා ඇති. ඒක නිසා ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ මේ ලෝකේ වස්තුව වත්කම් ගැන අපි හිතනවට වැඩියෙන් උත්සාහ කරන්න හැමදාම නිින්දට යන්න ඉස්සරින් මගේ account එක කොහොම ඇතිද ස්වර්ගයේ account එක කොහොම ඇතිද අද දවසේ ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ මේ account එක තමයි වඩා වටින්නේ මේ ලෝකේ රැස් කරන වස්තුව ධනය නේ මේ සුවිශේෂෙත් කියනවා කාවෝ කනවා හොරු අරගෙන යනවා මලකඩ කනවා. නමුත් මලකඩ කන්නේ නැති හොරු ගෙනියන්නේ නැති විනාශ වෙන්නේ නැති වස්තුව එක් රැස් කරන්න ස්වර්ගීය වස්තුව. ඒක කවදාවත් නේ හොරු අරන් යන්නේ නැහැ. ඒක කාටවත් මේ විනාශ කරන්නට බෑ. සදාකාලිකව තියෙනවා. එහෙම වෙන්නේ ප්‍රේමවන්තයනි. අපේ සදාතන වාසස්ථානය මේ ලෝකය නෙමෙයි ස්වර්ග රාජ්‍යයි නේ. අපි ගොඩාක් වෙලාවට මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ ලෝකේ තමයි අපි හැමදාම ඉන්නේ මැරෙන්නේ නැති මිනිස්සු වගේ නේ මේක තමයි අපේ ලෝකේ. මේකනම් අපේ ලෝකයේ සදාතන වාසස්ථානය ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ. එක්කෝ අපි මැරෙද්දී මේ ලෝකෙන් ගියාට පස්සේ මම හරි හම්බ කරපු දේවල් භුක්ති විඳින්න මට අවස්ථාවක් තියෙන්නට ඕන. එහෙමත් නැත්නම් මේ ලෝකෙන් මම යද්දී ඒ රැස් කරපු වස්තුව අරගෙන යන්න අවස්ථාව තියෙන්නට ඕන මට. දැන් බලන්න අපිට එහෙම අවස්ථාවක් නැහැනේ. මරුණට පස්සේ මේ ලෝකේ වැඩක් නැහැ. මේ කිසි දෙයක් ගෙනියන්න බෑ අපිට.
එහෙමනම් අපේ සදාතන වාසස්ථානීය මේ ලෝකයේ නෙමෙයි ප්‍රේමවන්තිනි ආදරණීය පුතේ. ස්වර්ගීය වාසස්ථානයයිනේ. පෝලන්තේ හිටියා එක ජුදා ටීචර් කෙනෙක් ගුරුවරයෙක් හොෆෙට්ස් චායින් කියලා බොහොම ප්‍රසිද්ධයි ඒ කාලේනේ. ලෝකේ ඉන්න හැම කෙනාම එයාව බලන් දෙනවා, එයාව බැහැ දකින්න දෙනවා, එයාගෙන් දැනුමුතුකම් ලබා ගන්න දෙනවා. දවසක් ඇමරිකාවේ හිටපු මාධ්‍යවේදියෙක් ගියා පෝලන්තයට. ගිය වෙලාවේ හොෆෙට්ස් චායින්ම හම්බෙන්න ගියා මේ ජුදා ගුරුවරයා, ජුයිෂ් රබ්බි කෙනෙක්. එතකොට මේ ජර්නලිස්ට් මාධ්‍යවේදියා ඔහුව හමු වෙන්න ගියාම ඔහුගේ නිවසට ගියාම මේ ලෝක ප්‍රසිද්ධ මහා බලවන්ත මේ හැබැයි සුද්ධවන්ත ටීචර් කෙනෙක්, ජුදා රබ්බි කෙනෙක්. එයාගේ නිවසට ගියාම මේ මාධ්‍යවේදියා දකිනවා මේ කිසි දෙයක් නැහැ. මේ එක අමුත්තන් වෙනුවෙන් පුටු 3ක් තියෙනවා. ඊට පස්සේ එයාගේ කාමරයට එවිකම් කරලා බැලුවම ඇඳයි මේසෙයි නේ එක රාක්කෙකුයි තියෙනවා. ඉතින් මේ මිනිස්සයාට හරි පුදුමයි. මේ මිනිස්සයා මේ ජුදා ගුරුවරයාගෙන් පළමුවෙන් අහනවා, රබ්බි where is your furniture? ගුරුතුමනි කොහෙද ඔබගේ බඩු බාහිරාදිය? කොබගේ බඩු බාහිරාදිය? එතකොට ජුදා ගුරුවරයා කියනවා where is yours? කොහෙද ඔබගේ බඩු බාහිරාදිය කියලා මේ ජර්නලිස්ට්ගෙන් අහනවා. එතකොට මේ මාධ්‍යවේදියා hina වෙලා කියනවා රබ්බි තුමනි කොහෙද මගේ බඩු හාර මම මේ රටට I am a visitor to this country. මම මේ රටට ආගන්තුකයෙක්, අමුත්තෙක්. I am just passing by. මම මේ රට පහු කරගෙන යන මේ කෙනෙක්. ඉතින් මං කොහෙද මගේ බඩු බාහිරාදිය උස්සන් වෙනවා මම. එතකොට මේ ජුදා ගුරුතුමා කියනවා I am also මමත් මේ ලෝකයට අමුත්තෙක් විතරයි. මම මේ ලෝකයේ පහු කරගෙන යන කෙනෙක් විතරයි. ඉතින් ඔබට වගේම මගේ බඩු බාහිරාදිය නැහැ. මගේ සදාතන නිවහන ස්වර්ගය මේ ලෝකය මම නිකන් පාස් කරගෙන යන අමුත්තෙක් විතරයි. ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ, මේක අපි බොහෝ දෙනාට අමතක වුණු දෙයක්. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ලෝකේ නේ වස්තුව රැස් කරන්න. අවසානයේදී මේ ලෝකෙන් ඉක්ුත් වුණාට පස්සේ මේ වස්තුවෙන් වැඩක් නැහැ. දේව රාජ්‍යයට අපි ඇතුළු වෙලක් නැහැ. අර ධනවතා සහ ලාසරස්ට වුණා වගේනේ මේ ලෝකේ සැප සම්පත් භුක්ති විඳිනවා අර හිඟන්නව ගණන් ගන්නෙත් නැහැ. ස්වර්ගෙට මේ ලෝකෙන් ඉක්ුත් වුණාම දකින්න අනේ අර පාරේ හිටපු හිඟන්නා නේ වතුර එයාගේ ඇඟිල්ලට වතුර දාලා මගේ තොල් තෙමණ්ඩ එවන්න කියන තරමට මේ ධනවතා අසරණ වුණානේ. ඕක තමයි ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ, මේ ලෝකේ වස්තුව රැස් කරන අපිටත් සිද්ධ වෙන්නේ. අපිට අසීමිතව වස්තුව රැස් කරගෙන යනවා. අපිට මතකවත් නැහැ දේව රාජ්‍ය වස්තුව එක් රැස් කරන්නනේ. මේ ඇමරිකාවේ හිටපු එක පියතුමෙක් මට දවසක් ලස්සන කතාවක් කියනවා. ඒ පියතුමා හිටියේ ඇමරිකාවේ ටෙක්සාස් නුවර එක පල්ලියක මේ ඇසිස්ටන්ට් පියතුමා විදියට නේ, සහායක පියතුමා විදියට. ඒ රටේ පියතුමෙක් තමයි ලොකු ස්වාමී. ඉතින් ටෙක්සාස් නගරය කියලා කියන්නේ ගොඩාක් ධනවතුන් ඉන්න නගරයක්. දවසක් මේ ටෙක්සාස් නගරේ හිටපු ලොකුම ධනවතෙක් මේ පියතුමාට ඇවිල්ලා කිව්වා, ලොකු පියතුමාට ඇවිල්ලා කිව්වා අනේ පියතුමනි මං ගොඩාක් ආසයි ඔබ වහන්සේලා මගේ ගෙදරට එන්න දවල් කෑමකට නේ මේ ලන්ච් එකකට එන්න කියලා ආරාධනා කෙරුවා. ඉතින් පියතුමාලා දෙන්න දවසක් ඔන්න මේ ලන්ච් එකට ගියා මේ ධනවතාගේ ගෙදරනේ. මාලිගාවක් වගේ ගෙයක්. ඉතින් ගියාම නේ මහා විශාල ධනවතෙක්, කෑම තිබුණ හැමදේම කෑම බීම නේ හොඳ ප්‍රණීත ආහාර. ඉතින් මේ දෙන්නම හොඳට මේ පියතුමන්ලා දෙන්න හොඳට සප්පායම් වෙලා ඉවර වුණාට පස්සේ මේ කෑම ඉවර කරලා මේ ධනවතා මේ පියතුමන්ලා දෙන්නව අරගෙන යනවා මේ ඒගොල්ලන්ගේ ගෙදර
මාලිගාවක් වගේ ගේ උඩ තියෙන සඳලු තලයට අරගෙන ගිහිල්ලා මේ ධනවතා කියනවා පියතුමනි අවුරුදු 25කට ඉස්සරින් මට මේ මොකුත් නැහැ මං සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 25ක් තිස්සේ මම හරි හම්බ කරලා මේ තත්වෙට ආවේ කියලා මේ මිනිස්සයා ඉස්සරහට ඇඟිල්ල දික් කරලා කියනවා පියතුමනි අර පේන තෙල්ලින් ඔයිල් වෙල්ස් ඔක්කොම මගේ එහෙ තියෙනවා තෙල්ලින් ටෙක්සාස් වලනේ මේ ඔක්කොම මගේ මේ පැත්තට ඇඟිල්ල දික් කළාම තියෙනවා මේ එළුවෝ ගව බැටළු මේ ෆාම් එකක් ගොවි පොලක් ඉතන්ට ඇඟිල්ල දික් කරලා කියනවා පියතුමනි මේ ඔක්කොම අයිති මට මේ පැත්තට ඇඟිල්ල දික් කළාම තියෙනවා කොනක් කෙලවරක් පේන්නේ නැති දහන්‍ය මේ කුඹුරු යායක් තියෙනවා නේ මේ ඔක්කොම මගේ ඊට පස්සේ පිටිපස්සට ඇඟිල්ල දික් කළාම තියෙනවා හොඳ වටිනා කරන ගස් තියෙන වනාන්තරයක් නේ පියතුමනි මේ ඔක්කොම අයිති මට බොහොම ආඩම්බරයෙන් කියලා පියතුමා දැන් තමන්ගේ අවුරුදු 25ක දියුණුව ගැන මොනවද කියන්නේ කියලා මේ මිනිස්සයා බලාගෙන ඉන්නවා පියතුමා මේ මිනිස්සයාගේ උරහිසට අතක් තියලා කියනවා ඔව් මහත්තයෝ මේ පැත්තට තියෙනවා මේ පැත්තට තියෙනවා අර පැත්තේ ඔක්කොම පැති වලට තියෙනවා ඔයාට ඇඟිල්ල ගියා උඩට උඩ පෙන්නලා කියනවා පියතුන් මේ මහත්තයෝ මේ පැත්තට කොච්චර තියෙනවද ඔයාට මේ පැත්තට කොච්චර හම්බ කරලා තියෙනවද මොකක්ද තියෙන්නේ මේ පැත්තේ ස්වර්ගයට කොච්චර හම්බ කරලා තියෙනවද මිනිස්යාගේ මූණ නිකන් සුදු මැලි වෙලා නේ කියනවා පියතුමනි මට දැන්නේ ඒක මතක්ුනේ දැනුයි මතක්ුනේ මෙච්චර හම්බ කරලා ඒ හම්බ කිරීම දැනුයි මතක්ුනේ ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ දැන් ඕගොල්ලන්ගෙන් ඇහැවුවොත් නේ ඕගොල්ලන්ට ඒ විදිය සමහර අයට ඇතිනේ ඉස්සරහට වෙන්න ඔබ ගෙවල් 4ක් තියෙනවා මට මේ පැත්තේ වාහන 3ක් තියෙනවා මේ පැත්තේ ඉඩ කඩන් අක්කර ගාණක් තියෙනවා මේ පැත්තට මේ බැංක් accounts ගාණක් තියෙනවා දැන් හිතන්නකෝ ඇඟිල්ල ටිකක් මේ උඩ බලලා හිතන්න මම මේ පැත්තට කොච්චර හම්බ කරලා තියෙනවද අර මිනිස්සයා වගේ තමයි අපිත් දැන් මතක් වෙයි හපොයි දෙයියනේ දැන්නේ මට මතක් වුණේ ඒක නේ හම්බ කරලා නැහැ මේ හෙට දවසේ හොස් ගහලා අපි පණ පොද ගියොත් එහෙම අපි කොහෙද යන්නේ අර එක්රස් කරපු දේවල් ඔහේ කවුරු හරි භුක්ති විඳි සමහර වෙලාවට මගේ දරුමල්ලොත් නෙමෙයි වෙන කවුරු හරි භුක්ති විඳි මම අපායේ නවතින්නේ ප්‍රේමවන්තයනි මේක තමයි අපි බොහෝ දෙනාගේ කතාව ඒක නිසා මේ ලෝකයේ තුල ඉන්න තාකල් මේ අදට හෙටට යැපෙන්නේ හරි කොරෝනාව අවුරුද්දක් විතර රස්සාවල් නැහැ අවුරුද්දකට දෙකකට අමාරුවෙන් ජීවත් වෙන්න පුළුවන් යමක් එක්රැස් කරලා තියාගන්න නමුත් පරම්පරා 3-4කට එක්රැස් කෙරුවට වැඩක් නැහැ මේවා භුක්ති විඳින්න සමහර වෙලාවට ඔබටවත් ඔබගේ දරුවන්ටවත් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ස්වර්ගයේ වස්තු එක්රැස් කරන්න ඒ වස්තු එක්රැස් කෙරුවට ඒක අපරාධේ අපත යන්නේ නැහැ. ඒක සදාකාලිකයි. මේ යහපත් දේවල් කරන්න ප්‍රේමවන්තී ආදරේ පුතේ නැති බැරි අයට දෙන්න මේ පල්ලි වලට ආගම් වලට නේද සලකන්න මේ ලෝකේ දුගේ දුප්පත් අසරණ ඉන්ට රෝගී වෙච්ච අයට අප උපස්ථාන කරන්න මිනිසුන්ට ආදරය කරන්න වෛර කරන්න ක්‍රෝධ කරන්න ක්‍රෝධෙන් ජීවත් වෙන්නට එපා නේ ප්‍රේම කරන්න මෛත්‍රිය පාණ්ඩ අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න උත්සාහ කරන්නට එපා මේ ලෝකයේ විතරයි තියෙන්නේ කියලා නේ හැමදාම මේ ලෝකයේ තුල පමණක් අපේ සිත කය යොදවන්නට එපා මේ ලෝකේ හම්බ කරන දේවල් ක්ෂණයකින් නැතුව යනවා ප්‍රේමවන්තී ආදර දුවපති දැන් බලන්නකෝ ලංකාවනේ ලංකාව ඔබ හිතනවද හොඳ සුරක්ෂිත රටක් කියලා අපි ඒ කාලේ කිව්වා මේ
ඒ කාලේ උතුරේ යුද්ධය යද්දී අපි කිව්වා අපි ඉන්නේ දකුණේ අපිට මොකුත් වෙන්නේ නැහැ. උතුරේ තමයි නොඑක් ආකාරයේ ආපදා. අපි සන්තෝෂෙන් හිටියා. ඊට පස්සේ නේ එකපාර සුනාමිය ආවා. සුනාමිය ආපු ගමන් වෙරළ බඩ ඉන්න මිනිස්සුන්ව ගහගෙන ගියා ඔක්කොම නේ මැරුණා. හම්බ කරගත්තු දේවල් නැති වුණා නේ. එතකොට ඊළඟට ඔය නේ කන්ද උඩ මැද ඉන්න අය කිව්වා අපි උතුරෙත් නෙමෙයි ඉන්නේ මූද ළඟත් නෙමෙයි ඉන්නේ අපි සුරක්ෂිතයි. ඕගොල්ලන්ට මතක නම් හිටපු ගමන් වහින දවස් කීපෙක නේ මුළු ගම්මාන පිටින් නාය ගියා නේ ගම්මාන පිටින් මිනිස්සුන්ව වැළලුණා නේ. එතකොට තවත් ඊට පල්ලෙහා ඉන්න මිනිස්සු අපි කඳුවලත් නෙමෙයි ඉන්නේ මූදු බඩත් නෙමෙයි ඉන්නේ මෙහෙම කිය ඉද්දි එකපාර ගම් වතුර ඇවිල්ලා නේ ගහගෙන ගියා. ප්‍රේමවන්තිනි ආදරේ පුතේ බලන්න අපි හිතුවනේ පාස්කු ප්‍රහාරෙදී මැරුණේ කවුද? අපි ජීවිතේට හිතන්නේ නැහනේ පල්ලියට ආපු අපිට ආපදාවක් වෙයි කියලා. අනේ ඒ අසරණ මිනිස්සු නැති වුණා පල්ලියට ඇවිල්ලා. එහෙමනම් කොහෙද අපිට සුරක්ෂිතයි කියලා කියන්නට පුළුවන් වෙන්නේ මේ ලෝකේ? එහෙමනම් මේ හැම දෙයක් තුලම ප්‍රේමවන්තිනි ආදර දුවේ පුතේ දෙවියන් වහන්සේ අපිට පෙන්වනවා මේ ලෝකේ සුරක්ෂිත තැනක් කියලා දෙයක් නැහැ. මොන මොහොතේද ක්ෂණයකින් අපේ ජීවිත නැති වෙන්නට පුළුවන්. මේ වලින් අපි පාඩම් ඉගෙන ගන්නට උන ප්‍රේමවන්තිනි. අර අහිංසක මිනිස්සු මැරුණා. ඒ මිනිස්සු දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඇති. ඒ දිහා බලලා අඩුම තරමින් අපි හිතන්නට ඕන අපේ ජීවිතය ක්ෂණයකින් මේ එක මොහොතකින් නැතුව යන්නට පුළුවන්. කොහෙද සුරක්ෂිත ස්ථානයක් කියලා දෙයක් නැහැ. එහෙමනම් සුරක්ෂිත එකම තැනයි ස්වර්ග රාජ්‍යයේ සදාතනික ජීවිතය. ඒ ජීවිතයට ඇතුළු වුණාට පස්සේ කාටවත් බෑ අපිව මරන්න. සදාතනිකව ජීවත් වෙනවා. මේ ලෝකේ ෂුවර් නැහැ. මට මතකයි ඉන්දියාවේ හිටියා බොහොම බලවන්ත ඇමති කෙනෙක්. මීට අවුරුදු 2-3කට උඩදී හරි බලවන්තයි මේ ඇමති. එක ප්‍රාන්තයක හිටපු ප්‍රධාන ඇමති. ඉතින් මෙයාට හිටිය බොඩිගාඩ්ස්ලා 100ක් විතරනේ. හමුදාවේ අය එක වටයක් ඉන්නවා. ඊට පස්සේ යාගේ පර්සනල් බොඩිගාඩ්ස්ලා ඉන්නවා. ඔක්කොම අය ආයුධ තියාගෙන ඉන්නේ. මේ මිනිස්යාගේ ඇඟට ඇඟිල්ලක් තියන්නවත් කාටවත් බෑ. බල සම්පන්න ඔක්කොම යන්නේ යාව වට කරගෙන ආරක්ෂා කරන බොහොම නේ ආඩම්බරෙන් මේ මිනිස්සයා ගියා. කාටවත් බෑ මාව මගේ ඇඟට අත තියන්නේ නේ. දවසක් මොකද වුනේ? මේ මිනිස්සයාට ඩෙන්ගු හැදුනා. ඩෙන්ගු හැදෙන්නේ කොහමද? මදුරුවෙක් ගිහිල්ලා එන්නා. ඩෙන්ගු මදුරුව එන්නා. ආයුධ තියන් හිටියට වැඩක් තියනවා අය. බොඩිගාඩ්ස්ලා හිටියට වැඩක් තියනවා අය. ඩෙන්ගු මදුරුව එන්නා. ඩෙන්ගු හැදුනා. ඉස්පිරිතාලේ ගෙනිච්ච දවස් 3න් මිනිහා මලා. අර මහා බලවන්තයා ආයුධ තිබුණාට වැඩක් නැහැ. ඩෙන්ගු හැදුනා මැරුණා. ප්‍රේමවන්තිනි ආදර දුවේ පුතේ ජීවිතය කියලා කියන්නේ අන්න එහෙමයි නේ. එහෙමනම් දෙවියන් වහන්සේ අපිට පෙන්වනවා මේ ලෝකේ බලතාවයන් තුල අපිට බෑ අපේ ජීවිතය සුරක්ෂිත කරගන්නට. එකම දේ තමයි දෙවියන් වහන්සේගේ රැකවරණය. දෙවියන් වහන්සේගේ රැකවරණය පතා අපි වැඩ කටයුතු කළොත් දෙවියන් වහන්සේ වෙනුවෙන් ස්වර්ග රාජ්‍ය තුල ධනය එක්රැස් කරන යහපත අපි කළොත් ඒ දේවල් වල තුල තමයි අපි රැකෙන්නේ ප්‍රේමවන්තියනි ආදර දුවේ පුතේ. ඒ දේවල් තුල පමණයි අපි රැකින්නේ. නැත්තම් මේ ලෝකේ බලතාවයන් තුල නෙමෙයි. දැන් මට හිතුණා ඕගොල්ලන්ට අද කියන්නට එද්දී මේ ලෝකේ හිටියනේ මහා බල සම්පන්න මිනිස්සු මේ අධිරාජ්‍යවාදී මහා ලෝකයම යටත් කරගත්තු අධිරාජ්‍ය පවත්වගෙන ගිය මිනිස්සු හිටියා. ගොඩාක් ඉන්නවා ලෝකෙ මෙතෙක් කල්. මම ඕගලන්ට ගෙනාව මේ ප්‍රධානම අධිරාජ්‍යවාදී ලෝකයේ හොල්ලපු බලවන්තයෝ. දැන් ඒගොල්ලෝ මහා බල සම්පන්න විදියට හිටියට ප්‍රේමවන්තියනි ආදර දුවේ පුතේ ඒගොල්ලන්ගේ අවසානය නිකන් මහා ව්‍යසනයක්. දැන් පළමුවෙන්ම බලන්න
ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් නේ ග්‍රීසියේ හිටියේ ක්‍රිස්තු පූර්ව 356 ඉඳලා 323 දක්වා. ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් කිව්වම මුළු ලෝකයම දන්නවනේ මුළු ලෝකයම ඔහු මුළු ලෝකෙම හැම රටක්ම ඔහුගේ කාලය තුල යටත් කරගත්තා. ඒ කියන්නේ ප්‍රධාන පෙළේ හැම රටක්ම ඔහු යටත් කරගත්තා. නමුත් අවසානයේදී මොකද වෙන්නේ? තරුණ කාලේ අවුරුදු 32 දී මේ මිනිස්සයා මැරුණා. නේ අවසානයේ ඔහු ජීවිතේ කලකිරිලා බේබද්දෙක් සල්ලාලයෙක් වෙලා අවුරුදු 32 දී මේ කවුරුත් ගණන් ගන්නේ නැති තැනටපත් වෙලා ඔහු මැරුණා. මහා බල සම්පන්න විදියට හිටියේනේ. ඊට පස්සේ කියනවා ලෝකෙ හිටපු ප්‍රබලම රණකාමියා. ඒ කියන්නේ යුද්ධයට ගිහිල්ලා අනිත් අයව පරාජය කරන්න පුළුවන් කෙනා තමයි හැනිබල්. ක්‍රිස්තු පූර්ව 247 ටියුනීසියාවේ කාතේජ් නුවර හිටියේ. එතකොට කියනවා ඒ කාලේ ඔහු මරා දමපු නයිට් වරුන්ගේ මුදු වලින් බුසල් 3ක් පිරෙවලු. ඒ තරම් නයිට් වරුන් නේ කුල අයව කුලවත් අයව නේ තේජවන්ත අයව ඔහු මැරුවා. බුසල් 3ක් පිරෙවලු ඒ අයගේ මුදු වලින් නේ. අවසානයේ මොකද වෙන්නේ? කැනිබල් මේ හැනිබල් වසපානය කරලා තමයි මිය ගියේ නේ. අන්ත අසරණ මරණයක් නේ. ඊට පස්සේ ජුලියස් සීසර් හිටියා ක්‍රිස්තු පූර්ව 100 ගණන් වල නේ. ජුලියස් සීසර් රෝම අධිරාජ්‍යයේදී කියනවා රටවල් 500ක් ඔහු පමණක් යටත් කරගත්තලු. ඔහු යටත් කරගත්තු රටවල් 500ක් තිබුණා. අවසානයේ මොකද වෙන්නේ? තමන්ගේ ළඟින්ම හිටපු හොඳම යාළුවා බෲටස් පිහිපාරක් ඇනලා ඔහුව මරලා දානවා නේ. ඛේදජනක මරණයක් නේ. ඊට පස්සේ ඉන්නවා ක්ලියෝපැට්‍රා ක්‍රිස්තු පූර්ව 69 හිටියේ. ඊජිප්තුවේ අවසාන රජින නේ. ඒ වගේම කියනවා ලෝකේ හිටපු ලස්සනම තරුණිය කියලා. දැන් එහෙම නැතුව ඇති. ඕගොල්ලෝ ලස්සනයි ඊට වැඩි ඒ කාලේනේ. ලස්සනම තරුණිය ඊජිප්තුවේ මහා බල සම්පන්න රජිනියනේ. එතකොට එයා ඉස්සිරින් විවාහ වෙලා හිටියේ ජුලියස් සීසර්ව. ඊට පස්සේ මාක් ඇන්ටනි එක්ක විවාහ වුණා. අවසානයේදී අවුරුදු 39 දී ඇය වසපානය කරලා එහෙම නැත්නම් අර සර්පේ දෂ්ට කරගෙන මැරුණා. බොහොම ඛේදනීය මරණයක්. මාක් ඇන්ටනි වසපානය කරලා මැරුණාලු නේ. ඊට පස්සේ ඉන්නවා ප්‍රංශ අධිරාජ්‍ය නැපෝලියන් බොනපාට් ක්‍රිස්තු වර්ෂ 1769. ප්‍රංශ හමුදාව කියපුවම ඒ කාලේ ලෝකෙම බලවන්ත හොල්ලගෙන හිටපු හමුදාවනේ. නැපෝලියන් බොනපාට්ගේ කාලේ ප්‍රංශ හමුදාවේ ලක්ෂ 5ක් මැරුණා. ඒ තරම් සටනට ගියා ඔහු නේ. ඒ කාලේ ඒ තරම් බලවන්තයි නැපෝලියන් බොනපාට්. අවසානයේදී ඒ තරම් බලවන්ත අධිරාජ්‍යව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සාන්ත හෙලේනා දූපතට පිටුවහල් කෙරුවා. අවසානයේදී ඔහුගේ බිරිඳවත් ආවේ නැහැ. බිරිඳ වෙන කෙනෙකුව එක්ක විවාහ වෙලා හිටියා. දරුවෝවත් බලන්න ආවේ නැහැ ඔහුව. මේ අන්ත අසරණ මරණයකටපත් වුණාලු මේ දූපතේදී. ඊට පස්සේ අපි දන්නවා ඇඩල්ෆ් හිට්ලර් ක්‍රිස්තු වර්ෂ 1889 දී ජර්මනියේ අධිරාජ්‍යනේ මිලියන 6ක් ජුදා ජාතිකයන්ව මැරුවා. ලෝකෙම ඔහු යටතට ගන්න උත්සාහ කරුවේ නාසි හමුදාවේ ප්‍රධානියා නේ. අවසාන කාලේ මොකද වෙන්නේ? ඔහුට පිස්සු හැදුනලු. ඊට පස්සේ ඔහුගේ පිස්තෝලෙන් ඔහු වෙඩි තියාගෙන මැරුණා. එයාගේ නෝනත් පිස්තෝලේ අරගෙන වෙඩි තියාගෙන මැරුණා. ඊට පස්සේ ලෝකෙට කමියුනිස්ට් වාදය ගෙනාපු කාල් මාක්ස් කියලා කියන්නේ ලෝකෙම කොල්ලපු පුද්ගලයෙක් ඒ කාලේනේ. ඔහුගේ මේ මතවාදී මුළු ලෝකෙම පැතුරුණා. අවසානයේදී ඔහුගේ දරුවෝ 3 දෙනෙක්ම සියදිවි හානි කරගත්තා. අවසානයේ ඔහුට කණ්ඩවත් නැතුව පාරේ හිඟා කකා ගියාලු කාල් මාක්ස්. එහෙම අසරණ වෙලා මැරුණේ. බලන්න ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ මහා බල සම්පන්න මිනිස්සු. නමුත් අවසානයේ නිකන් හිඟන්නෝ මේ අසරණයෝ මේ ඛේදනීය මරණයකටපත් වුණා. කිසි දෙයක් නැහැ. ජීවිතේ හරි හම්බ කරපු දෙයක් භුක්ති විඳින්නේ නැහැ. සතුටින් මිය ගියේ නැහැ. ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ. දැන් බලන්න රෝම අධිරාජ්‍ය තියෙනවද? නැපෝලියන් බොනපාට්ගේ අධිරාජ්‍යනේ ග්‍රීසියේ මේ ඇලෙක්සැන්ඩර් ග්‍රේට් එයාගේ අධිරාජ්‍ය තියෙනවද? නටබුන් විතරයි. කවුරුත් නැහැ. ඒ මතවාද ගෙන යන්නට කවුරුත් නැහැ අද.
නමුත් ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ මේ හැම අධිරාජ්‍යයක්ම වැටිලා බිඳිලා සුණු වෙසන වෙලා යද්දී ඒ සමකාලීන ආරම්භ වුණු රාජ්‍යයක් අදත් තියෙනවා. බලන්න කොච්චර පුදුමද ලස්සනද කියලා. මොකද්ද ඒ රාජ්‍ය? ක්‍රිස්තු වර්ෂ 1දී එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයත් එක්ක පටන් ගත්තු සුදු සභාව කතෝලික සභාව අදටත් දවසින් දවස දඩු දාලා වැඩිමින් මහා බල සම්පන්න රාජ්‍යයක් වෙලා ක්‍රිස්තුස් වහන්සේව තමයි ලෝකෙ වැඩි දෙනෙක් අදහන්නේ. කිතුණු දහම මේ සුදු සභාව තවමත් නොසැලී පවතිනවානේ. බලන්න කොච්චර පුදුමද කියලා. දුර්වල ක්‍රිස්තුස් වහන්සේව අල්ලලා මැරුවා. දුර්වල ගෝලියෝ 12 දෙනාවත් අල්ලලා මැරුවා. බොහොම දුර්වල විදියට නේ. ඊට පස්සේ අවුරුදු 300ක් කිතුදහම කිතුරුවන්ව සමූල ඝාතනය කරුවා. ඒ විදිහටයි කිතුදහම ගොඩ නැගුණේ. නමුත් අද වෙද්දී මුළු ලෝකේ පුරාම පැතිරිලා. මොකද්ද මේකට හේතුව? අර මහා බල සම්පන්න අධිරාජ්‍යයන් සුණු විසුණු වෙලා යද්දී සුද්ධ සභාව විතරක් ඉතුරු වෙන්න මේක දිහා බලලා ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ ඉගෙන ගන්න පාඩමක්. එහෙමනම් අර හැම අධිරාජ්‍යයක්ම ලෞකික අධිරාජ්‍යයන් මේ ලෝකයේ තුල ගොඩ නැගෙන්නට බලය පවත්ව ගන්නට හදපු රාජ්‍යයන් සියල්ල සුණු විසුණු වෙලා ගියා. නටමුන් විතරයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ආරම්භ කරපු රාජ්‍ය එහෙම නෙමෙයි. අධ්‍යාත්මික රාජ්‍යයක් ඒක. මේ ලෝකයේ තුල දලු දාලා වැඩුණාට පදනම තියෙන්නේ ඒක වසාගෙන තියෙන්නේ අධ්‍යාත්මික රාජ්‍යයකින්, දේව රාජ්‍යයකින්. එතකොට ඒ නිසා තමයි ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ ඒ රාජ්‍ය සදාකල් පවතිනවා. ඒ රාජ්‍ය දවසින් දවස දියුණු වෙනවා. අන්න අපේ ජීවිතේනුත් ඒ වගේ ප්‍රේමවන්තයනි. අපි ලෞකික රාජ්‍යයන් ගොඩ නගා ගන්නට උත්සාහ කෙරුවොත් අපි නොහිතන ආකාරයේ නොහිතන දවසක අපේ සියල්ල නැති වෙලා අපේ සියලු තනතුරු තාන්න මාන්න නැති වෙලා අපේ බලය හීන වෙලා අපි නන්නත්තර වෙනවා. අපි උන්හිටි තැනක්වත් හොයන්න බැරුව යනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ආරම්භ කරපු දේව රාජ්‍ය වගේ අපි ආධ්‍යාත්මික පදනමක් දමාගෙන මේ ලෝකේ අපි වස්තුව රැස් කෙරුවත් නේ එක්තරා ප්‍රමාණයකට වස්තුව රැස් කෙරුවත් අපි ආගම දහමට මුල් තැන දුන්නොත් අපේ අධ්‍යාත්මයට මුල් තැන දුන්නොත් යහපත් කිතුණු වටිනාකම් තුල අපි ජීවත් වුණොත් දෙවියන් වහන්සේ තුල අපේ ජීවිත ගොඩනගා ගත්තොත් මෙන්න අපිව වටන්න බෑ කවදාවත්. අපි හැමදාම ශක්තිමත්ව ගොඩනගෙනවා. ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ අපි ජීවිතේ ඵල දරනවා. සතුටින් ජීවත් වෙනවා. මේ ලෝකෙ විතරක් නෙමෙයි ස්වර්ගෙත් අපි සතුටින් ජීවත් වෙනවා. ඒක නිසා ප්‍රේමවන්තයනි ආදරණීය පුතේ මේ හැම දෙයක් තුළම ක්‍රිස්තුස් වහන්සේ අපිට කියනවා මේ ලෝකේ වස්තුව නෙමෙයි දේව රාජ්‍යය. ඒක තමයි සදාතන නිවහන. එතනට යන්නට, එතන ජීවත් වෙන්නට වස්තුව රැස් කරන්න මේ ලෝකේ මාලිගාවල් නෙමෙයි දේව රාජ්‍ය මාලිගාවල් හදන්න. ඒක තමයි සදාතන නිවහන. අපි මේ ලෝක ජීවත් වෙන්නේ අවුරුදු 70ක් 80ක් 90ක් 100ක් කියමු. නමුත් මෙතනින් ගියාට පස්සේ අපේ ජීවිතේ කෙලවරක් නැහැ. සදාතනිකව අවුරුදු දහස් ගාණක් මිලියන ගාණක් ජීවත් වෙන්නේ එතන තමයි සතුට තියෙන තැන. මේ ලෝකේ අපි ගොඩාක් වෙලාවට දුක කනස්සල්ල වේදනාවනේ. නමුත් දේව රාජ්‍ය ප්‍රේමවන්තයනි ඒ කිසි දෙයක් නැහැ. සතුට පමණයි තියෙන්නේ. එහෙමනම් මොන ජීවිතයේද වටින්නේ? මේ ලෝකේ ජීවිත නැති වෙලා යන ජීවිතයේද ස්වර්ග රාජ්‍ය සදාතනික ජීවිතයේද? එහෙමනම් ප්‍රේමවන්තයනි ආදරණීය ඒ රාජ්‍ය විරුවෙන් ජීවත් වෙන්න අතුලාන්තී ආශාවක් ඇති කරගන්න. අනේ මම ස්වර්ගයට යන්නට ඕන කවදාද? ස්වර්ගයට යන්නට ඕන. එහෙම කියද්දි ප්‍රේමවන්තයනි දවසක් එක කොකෙක් ගම් ඉවුරක පණුවන්ට කොට පණුව කනවා. කොකා කන්නේ පණුවනේ. මේ කොකා පණුව කකා ඉදී මෙතනට
මේ පියාඹගෙන එනවා හංසයා කියලා කියන්නේ කොකා වගේ කැහැටු නෑ බොහොම තේජවන්ත මේ පක්ෂියෙක් ලස්සන පක්ෂියෙක් මේ හංසයා පියාඹගෙන ආවම අර කොකා ඇස්ගෙඩි දෙක උඩ තියාගෙන ආනවා ඔයා කොහෙන්ද එන්නේ එතකොට හංසයා කියනවා මම එන්නේ ස්වර්ගයෙන් එතකොට කොකා අහනවා ස්වර්ගේ කොයි වගේද හංසයා ඉතින් කියනවා ස්වර්ගේ ඒ ගොඩනැගිලි හදලා තියෙන රත්තරන් වලින් මේ පාරවල් ගස් කොළන් රිදීෙන් තියෙන රිදී වලින් ඉර පායදී හරිම ලස්සනයි නිකන් දේදුණු හැමතෙම මෙහෙම ලස්සනට කියාගෙන යද්දී කොකා කියනවා මේ ඉතින් ඔය ස්වර්ගේ ගංගාවල් තියෙනවද ගංගාවල් එතකොට හංසයා කියනවා ගංගාවල් තියෙනවා ඒකේ ගලාගෙන යන්නේ මුතු තමයි නේ හැම වෙලේම ගලන්නේ මුතු හරි ලස්සනයි එතකොට කොකා අහනවා ඉතින් ඔය ගංගාවල් වල ගම් ඉවුරු තියෙනවද ගම් ඉවුරු එතකොට කියනවා ගම් ඉවුරු තියෙනවා ඒ ගම් ඉවුරු වල තියෙන්නේ මැණික් තියෙන්නේ හැමතැනම මැණික් හරි ලස්සනයි එතකොට කොකා අහනවා මේ එතකොට ගම් ඉවුරු වල මේ මඩ නැද්ද මඩ හංසයා කියනවා පිස්සුද මඩ කොහෙද ස්වර්ගේ හැමතැනම හරි ලස්සනයි හරි ක්ලීන් මඩ නැහැ ස්වර්ගේ කොහෙවත් එතකොට කොකා කියනවා එතකොට මේ පණුවෝ ඉන්නේ කොහෙද ස්වර්ගේ එතකොට හංසයා කියනවා පිස්සුද ඇයිසේ ස්වර්ගේ කොහෙද පණුවෝ නැහැ ස්වර්ගේ ඉන්නේ ඔක්කොම නිකන් දේවදූතයෝ වගේ ඔක්කොම හරි ලස්සනයි පණුවෝ කොහෙද ස්වර්ගේ එතකොට කොකා කියනවා ඉතින් මම ස්වර්ගයට ආපුවම මම මොනවද කන්නේ හංසයා කියනවා පිස්සුදෝයි මේ ස්වර්ගයට බඩගිනි එන්නේ නැහැ මේ කුසගින්න එන්නේ නැහැ වතුර බොන්න මේ පිපාසය එන්නේ නැහැ අපි හැමදාම බඩ පිරিলা කන්න බොන්න කිසි දෙයක් ඕනේ නැහැ අපි හැමෝම සන්තෝෂයෙන් ඉන්නේ මේ කෑම බීම වැඩක් නැහැ ඒව නැහැ ඒ බඩගිනි එන්නේ නැහැ අවශ්‍යතාවයක් නැහැ හැමදාම සතුටින් ඉන්නේ මේ කාගෙන යද්දී කොකාගේ මූණ නිකන් අර කරත්‍රෝදිට ආවුණු කොර කඩෙල්ල වගේ විලා කොකා කියනවා අයිසි මේ ස්වර්ගේ පණුවොත් නැත්නම් ස්වර්ගේ බඩගිනින්නේ නැත්නම් මොකටද ওই ස්වර්ගේ තමුසේ යනවා ස්වර්ගේ මෙහෙ මට පණුවොත් තියනවා බඩගිනිත නෑ අවදාම කාලා බීලා ඉන්න පුළුවන් මට මේකනේ ස්වර්ගේ තමුසේ යනවා ස්වර්ගයට මට ඕනේ නෑ ඔය යන්න කොකා එහෙම කිව්වා ප්‍රේමාන්තේ ඥාතර දීපුතේ දැන් අපි යා වුණාට අපිත් එහෙම තමයි තාම ස්වර්ගය ගැන කිව්වොත් එහෙම අපිත් එහෙම දැන් හිතන්නකො නිකන් ස්වර්ගය ගැන කියද්දී කිව්වොත් එහෙම කවුරු හරි ස්වර්ගයේ විස්කි බ්‍රෑන්ඩි නැහැ ස්වර්ගයේ ඌරු මාස් හරක් මාස් නැහැ ස්වර්ගයේ අර මේකප් කරන ඒවා බියුටි පාර්ලර්ස් නැහැ නේ ෆැෂන් නැහැ කියලා කිව්වොත් එහෙම කියයි අපෝ එහෙනම් ස්වර්ගයට ගිහිල්ලා වැඩක් තියෙනවා නේ ඔයාම යන්න ස්වර්ගෙ මට මේ තියෙනවා කණ්ඩ බොණ්ඩ අඳින්න පරදින්න ෆැෂන් කරන්න ඔක්කොම මාරයිනේ මේ ලෝකේ මේකනේ සතුට අපි කියනවානේ ප්‍රේමාන්තිනේ ආදරතුවේ පුතේ අපි කල්පිත ඕම තමයි ඒකයි කියන්නේ අපි හිතන්නේ මේ පංචේන්ද්‍රයන් වලට අහු වෙන සතුට තමයි සතුට එතනින් එහාට සතුටක් නැහැ පංචේන්ද්‍රයන් පිලවන්න තියෙනවා නම් ඒක තමයි සතුට ප්‍රේමාන්තේ ආදර දීපුතේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ පංචේන්ද්‍රයන් වලට එහා ගිය ලස්සන සතුටක් තියෙනවා ස්වර්ගයේ මේ පංචේන්ද්‍රයන් තුල එක මොහොතකට ලබන සතුට වගේ නෙමෙයි ඒ සතුට දෙවියන් වහන්සේගේ මුහුණට මුහුණ දකින දුක වේදනාව නැති මරණය කියන දේ නැති බිය සැක සංකාව නැති හැමෝම ආදරයෙන් ජීවත් වෙන දේව රාජ්‍ය ඒක තමයි සතුට මේ ඇති සතුටක් නැහැ ස්වර්ගයේ සතුට එක්ක බලද්දී ප්‍රේමාන්තියනි එහෙමනම් අපි ස්වර්ගයේ සතුටට ඇලුම් කරන්නට ඕන ස්වර්ගයේ සතුට ලබා ගන්නට ආසාවක් අපි තුල ඇති වෙන්නට ඕන අනේ මට ස්වර්ගයේ සතුට ලබා ගන්නට නේ ස්වර්ගයේ සතුට ගැන මෙනෙහි කරන්න ජීවිතේ මොහොතක් ගානේ එතකොටයි අපිට ආසාවක් ඇති වෙන්නේ අනේ මමත් ස්වර්ගයට යන්නට ඕන
එතකොට ඒ ඕන වුණාම තමයි අපිට පුළුවන් වෙන්නේ එහෙම නම් මම මේ ලෝකේ වස්තුව නෙමෙයි ස්වර්ගයට යන්නට වස්තුව රැස් කරන්නට ඕන. එතකොටයි ස්වර්ගයට යන්නට පුළුවන් වෙන්නේ. එhmenan ප්‍රේමවන්තී යාදර දීපුතේ ක්‍රිස්තුස් වහන්සේ අපිට කියනවා ස්වර්ගයට යන්නට පාර කපා ගන්න නේ මේ ලෝකෙ නෙමෙයි ස්වර්ගයට. එhmenan අපේ ජීවිත ගැන මොහොතක් බලමු ප්‍රේමවන්තී. අපිත් කරන අපිට වැරදුණු තැනක් ජීවිතේ ගොඩාක් මේ ලෝකේ වස්තු එක් රැස් කරනවා ස්වර්ගය ගැන අමතක වෙලා. එහෙමනම් අද දවසේ දෙවියන් වහන්සේ අපි එකිනෙකාට මතක් කරනවා ස්වර්ගයක් තියෙනවා. ස්වර්ගයට යන්නට ඕන. ස්වර්ගය ගැන ආශාවක් ඇති කරගන්න. එහෙමනම් ඒ ආශාව වෙනුවෙන් අද දවසේ අපේ ජීවිත ගැන මෙනෙහි කරමු. මං ගැන මෙනෙහි කරමු. ඒ තුළ ස්වර්ගයට යන්නට දැඩි ආශාවක් අදිස්ථානයක් අපේ ජීවිත තුළ ඇති කරගනිමු. අපි නැගිට සිටිමු විශ්වාසයෙන් යතුම් සඳහා. අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. ඒ සදාතන ජීවනයට ප්‍රවිෂ්ඨ වන්නට අපි එකිනෙකාට දිනක වරම් දෙන්නට කියලා. විශ්වාසිකයන්ගේ ඇදුම් පිළිතුර ස්වාමී අප කරන ආඥා සාවධාන මැනව. ස්වාමී අප කරන ආඥා සාවධාන මැනව. සුදෝ සභාව උදෙසා අපි ආඥා කරමු. ආදර පියාණනි ඔබ වහන්සේගේ ජනතාව නිරතුරු දේව කැමැත්තට යොමු කරන්නට අප සුදුතුම් පියාණන් සහ සභා ඇඩේරුන්හට අවසි ඇඩේරික නායකත්වය ශුද්ධාත්ම මඟ පෙන්වීම තුළ ලැබෙනු පිණිසද ස්වාමී අප කරන ආඥා සාවධාන මැනව. අප එකිනෙකා වෙනුවෙන් යාඥා කරමු. ආදර දෙවි පියාණනි අප දේශයේහි විවිධාකාර ගැටලු නිසා දුක් විඳින ජනතාව වෙත ඔබ වහන්සේගේ ආදරය ගලා යන පිණිසත් වසංගත තත්ත්වය නිසා රෝගීව දුකට වේදනාවට පත්ව සිටින සියලු දෙනා වෙත සුවයද ලැබ අප රටෙහි සියලු දෙනා සියලු දුකින් මුදවා දෙනු පිණිසද ස්වාමී අප කරන ආඥා සාවධාන මැනව. අප සංඝය වෙනුවෙන් අපි ආඥා කරමු. ආදර දෙවි පියාණනි කිතුණු අපගේ අවසාන බලාපොරොත්තුව වන ඔබ වහන්සේගේ රාජ්‍ය දිනා ගැනීමට මෙලොව තුල ආධ්‍යාත්මික ගමනක නියැලෙන්නට සුදුතුම් වරම් ලැබෙන පිණිසද ස්වාමී අප කරන ආඥා සාවධාන මැනව. තරුණ දූ දරුවන් වෙනුවෙන් අපි ආඥා කරමු. ආදර දෙවි පියාණනි සමාජය තුළ නොයෙකුත් විෂමාකාරී දේ කෙරෙහි ඇබැහි වී සිටින අප තරුණ තරුණියන්ගේ ජීවිත වෙනුවෙන් යාඥා කරන අතර ඔවුන්ට නිවැරදි අවබෝධය ලැබී ඔබ වහන්සේ වෙත නැවත හැරී එන්නට අවසි ශුද්ධාත්මක මඟ පෙන්වීම ලැබෙනු පිණිසද ස්වාමී අප කරන ආඥා සාවධාන මැනව. අපි විශේෂයෙන් යාඥා කරමු ප්‍රේමාන්තේ 26 වන උපන්දිනයේ සමරන මාරීනා ෂෙහානි වෙනුවෙන් අපි මොහොතක් නිහඬව අපි එකිනෙකාගේ නොයෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් නිහඬව දෙවියන් නාමයේ යාඥා කරමු. මෙකී අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. Amen.
ඔබතුමාගේ සහ ඔබගේ මේ යාගය සියලු බල දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමය තත්ත්ව සදාද අපට තමන් වහන්සේගේ මුෂ්ඨ සභාවට ප්‍රයෝජනයක් අත්වන සදාද ඔබගේ හස්තෙහි ස්වාමීන් වහන්සේ මේ ආගේ පිළිගන්නාසේක්වා. දයාබර දෙවි පියාණනි ඔබ වහන්සේ වෙත පුදන්නට ගෙනාමේ පූප මිනිරස ඔබ වහන්සේගේ දෑතින් බහරගත මැනව. ඒ වගේම දුර්වල අපේ ජීවිතයන් ඔබ වහන්සේගේ දෑතට රැගෙන මේ පූප මිනිරස ඔබ වහන්සේගේ පුතුරුමගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරයේ බවට පත් වෙනාක් මෙන් දිනක මෙලොව දිවියෙන් පසුව අප හැමතෙම ඔබ වහන්සේගේ රාජ්‍යයට ප්‍රවිෂ්ඨ වී ඒ ස්වර්ගීය සදා සැපත මුක්ති විඳින්නට අවශ්‍ය වරම් ලබා දෙන මැනව. මෙකී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි සියලු බලති සභාවතන දෙවි ස්වාමීනි සෑම කල්ලික සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය අප ගලවා ගැනීම සඳහා ඔබ වහන්සේගේ දයාබර සැලැස්මෙහි ඔබගේ මහත් මහිමය අපහට ප්‍රකාශ වන්නේය. අප මුදා ගැනීමට ඔබ වහන්සේගේම දේව බලයෙන් ඉදිරිපත් වී අපට සමාන මිනිසෙකු මගිනේ සලසා දීමට ඔබ කැමති වූසේක. මිනිස් භවයේ දුර්වලකමින් මිනිසා ඔබ වහන්සේ හා සබදියාව අහිමි කරගත් කල ඔබගේ පුත්‍රයාණන්ට මිනිස් දුර්වල බව පළදා අප ඔබ වහන්සේ හා නැවත සමගි කරන්නට කරුණා කළසේක. එහෙයින් සුරසේනා සමූහය ඔබ ඉදිරියේ සිට සදාකල් ඔබ වහන්සේගේ ගුණ වඩන්නෝය. ඔවුන්ගේ ගීත රාවයට අපේ සාදු නාදයද එක් කරගන්නා මෙන් අපි ඔබ වහන්සේගෙන් අයද සිටිමු. සවිශුද්ධ ලෝකාග්‍රේ ස්වාමීන් වහන්සේ සවිශුද්ධ ආසත් පුරවත් ඔබගේ මහිමයෙන් පිරිතිවේ ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමීන් වහන්සේ සැබවින්ම සවිශුද්ධය සියලු සවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය. ඒ වහන්සේගේ ආත්මයගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ඔබගෙන් අයද සිටිමු. අපේ සිරි යදිනේ මේ පඬුව අපූදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තේ තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳුම් පසුව උන්වහන්සේ සේවක කුසලානට රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනවමුද අනන්ත මුදලි කුසුමේ මාගේ රුධිර කුසලායයි. පව්කමාව සඳහා උදෙසාද සියලු මනුෂ්‍ය දෙසාද වගුරු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අපගේ ගැලවීම දායක අභිරහස අපි දැන් ප්‍රකාශ කරමු. Swami
iti ituhi vipano. ඒ පියාණන් වහන්සේගේ මරණය උත්ථානය සිහිපත් කරමින් ජීවනදායක පූපේත ගැලවීම දායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටින ඔබට සේවය කරන්නට අප සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන අප සෑම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන නිසා අපි අවනතවයිද සිටිමු. ස්වාමී මුළුවේ පැතිර පාත්නා වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහිපත් කළ මැනව. फ्रांसिस ने आप शुद्धोत्तम पियानंद मेलकम राजीत ने आप आग्रह दुर्तुमांद सकल पूजक प्रवृत्ति सियलुम दिनाद मे मोहते ओवटाय क्रोकेसिन ओबगे आदरणीय दरुकलत समग एम स्वभाव दयविने परिपूर्वानට සලසු මැනව අපි යාඥා කරමු මේ ආත්මයන් වෙනුවෙන් ආර්.පී. සුදානි එනාහාමි කේ.ඩී. ෆ්‍රැන්සිස් ජේ एंटन फर्नांडो सिसिलिया एलिजाबेथ ඒ සියලු ආත්මයන්ට සදාතන ජීවනය ලබා දෙන්නට කියලා අපි යාඥා කරමු. උත්තානේ බලාපොරොත්තු කරමින් අපේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ ඥානකම්පාව කෙරෙහි විශ්වාසය තුන සමානික සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීමත මණ්ඩල ආලෝකයේ වෙතට සම්පිලිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්නිමාර්යාවන්ද භාග්‍යවත් අපොස්තුල වරුන්ද සෑම කාලයන් ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිග වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව තවද උන්වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි ඥානනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසනා ඔබ වහන්සේට सकल गौरवयात् महिमयात् सदाटमात् देवा स्वर्गीय वैसिन अपने पियानी उन्हांसेगे श्रीनामයට ප්‍රශංසා වේවා උන්වහන්සේගේ රාජ්‍ය ධර්මේවා උන්වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවට ඉටු වේවා අපගේ දිවා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාවස්ථාවට අස්වීමට අපිට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සුරහපතින් අප මුදා ගන්නාමෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය ලබා දෙන විදිහ අපි ඔබගෙන් අයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාවට පිළිපැද බෙදතුරු පමින් මිදී සියලු කරදරයන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාන වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාට ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ යේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි සභාවට සාමයේ සමගිය දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සහටම වැඩවසනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සියල්ලන් සමග නිතරම පවතිවා. ඔබ සමග පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලෝභී පෞහාරින දේවාශාලිකයනි අපට කරුණා කළ මැනව ලෝභී පෞහාන දේවාශාලිකයනි අපට කරුණා කළ මැනව ලෝභී පෞහාන දේවාශාලිකයනි අපට සාමය දුන මැනව. මෙන්න දේවා
සමාජ බාලකයාණෝ මෙන්න නුඹේ පවුහරණ තැන වහන්සේ මෙන්න දේව රාජ්‍ය වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ තැනැන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලත් අප සියලු දෙනාම භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. ඒ වචනය පමණක් පදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය.
අපි නැගිට සිටමු අවසානයේ තුන සඳහා අපි යාඥා කරමු. ප්‍රේමාන්තිනිය අපේ පුතේ අපි අදත් දේව වචනය මොහොතකට අපගේ සිත් තුළ අලුත් කරගනිමු. අද දේව වචනය තුළින් අපි මෙනෙහි කළා සදාතන ජීවනය අපට ලබා දෙන ස්වර්ගීය වස්තුවට ඇලුම් කරමු. අපි පළමුව මතක් කරගන්න ඕන ප්‍රේමාන්තිනි මේ ලෝකයේ අපේ සදාතන නිවහන නෙමෙයි. දේව රාජ්‍ය තමයි සදාතන නිවහන. එමනම් ඒ මත අපි දේව රාජ්‍ය වෙනුවෙන් වස්තු වික්‍රස් කරමු. මේ ලෝකයේ තුල අපිට අවශ්‍යතාවයන් තියෙනවා අපි හරි හම්බ කරන්නට ඕන. නමුත් අසීමිතව නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙන්න පමණක්. අපි වස්තු රැස් කරන්නට ඕන, යහපත කරන්නට ඕන, අනිත් අයට දාන දෙන්නට ඕන, අනිත් අය සමග බෙදා හදා ගන්නට ඕන, ඒ අයට කරුණාව මෛත්‍රිය දක්වන්නට ඕන. ඒ තුලයි ස්වර්ග රාජ්‍ය වස්තුව එක් රැස් කරන්නේ. ඒක නිසා අපේ ජීවිත ගැන මෙනෙහි කරමු ප්‍රේමාන්තිනි. අපි කොයිතරම් ස්වර්ග රාජ්‍යය පිළිබඳව මතක් වෙනවද? ස්වර්ග රාජ්‍යයට පිවිසෙන්නට අපි ඇලුම් කරනවද? ඒ සඳහා වෙහෙස මහන්සි වෙනවද? අපේ ජීවිත ගැන අවංකවම අපි සුළු මොහොතක් මෙනෙහි කරමු. මෙකී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සර්වබලධාරී දෙවි පියාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සම සුරකිමින් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. යන ස්වාමීන් වහන්සේගේ සාමය ප්‍රේමය රැගෙන ජීවත් වන දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Oh
Vater, Amen, Amen. Jesus be like. Jesus be der Vater,